साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से साधु 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 අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට අප සාකච්ඡා කරමින් සිටින්නේ සම්මා දිට්ඨිය පිළිබඳවයි. ඔබට මතක ඇති පෙර අප කතා කරන්නට යෙදුනේ වැඩසටහන්, මේ ආසන්න කාලයේදී කතා කරන්නට යෙදුණු වැඩසටහන් වලදී සම්මා දිට්ඨිය අපි කතා කළා ලෞකික වශයෙන්, ලෝකෝත්තර වශයෙන් ආකාර දෙකක්. එහිදී ලෞකික සම්මා දිට්ඨිය නැත්නම් දස වස්තුක සම්මා දිට්ඨිය, ඒ කියන්නේ කරුණු 10කින් යුතු ඒ සම්මා දිට්ඨිය ගැන කතා කළා. අපි සරලව මතක් කරගත්තොත් අද ආරම්භයට කලින් සුළු ප්‍රවේශයක් ඒ පරණ අපි කතා කරපු දේවල් වලින්ම ඒ තමයි ලෞකික සම්මා දිට්ඨිය අපි කතා කළා. ඔබට මතක ඇති දානේ විපාක ඇත, පුද පූජාවන් කටයුතු විපාක ඇත, සේවායප උපස්ථාන වල විපාක ඇත, ඊට පස්සේ කර්මඵලයන්ගේ විපාක ඇත, ඊළඟට මෙලව ඇත, පරලොව ඇත, මව කියා විශේෂ කෙනෙක් ඇත, පියා කියලා විශේෂ කෙනෙක් ඇත, ඕපපාතික සත්වය ඇත. ඊට පස්සේ මේ ධර්මය අවබෝධ කළා වූ ශ්‍රමණක් බ්‍රාහ්මණීන් වහන්සේලා ඇත කියන කරුණ, ඕක තමයි අපි දසවස්තුක සම්මා දිට්ඨිය නැත්නම් ලෞකික සම්මා දිට්ඨියේදී අපි ඕක විස්තරාත්මකව කතා කරන්නට යෙදුණා. ඊළඟට ලෝකෝත්තර සම්මා දිට්ඨිය පැත්ත කතා කරනකොට එහිදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී තමයි අපි දැන් මේ කතා කරමින් යන්නේ. ඒ මාර්ථකාවයේදී ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ඔබට මතක ඇති භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මූලිකව විග්‍රහ කරන්න, දේශනා කරන්නට යෙදුනේ. ඔබට මතක ඇති එතනදී ලෞකික සම්මා දිට්ඨිය නෙමෙයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය තමයි විස්තර කරේ, දේශනා කොට වදාළේ. ඒ තමයි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාඥා. ওই විදිහට ඒ තමයි දුක නම් වාර සත්‍ය පිළිබඳව, දුක හට ගැනීම, දුක්ඛ නිරෝධය, දුක නිරුද්ධ කරන මාර්ගය පිළිබඳව අවබෝධ ඥානයයි සම්මා දිට්ඨිය කියලා එතනදී විග්‍රහ කළා. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී විස්තර කරන්නේ ඒ ආකාරයටයි දේශනා කොට වදාළේ. එහිදී ඔබට මතක ඇති පින්වත්නි, අපි ඒ ආකාරයෙන්ම තවත් අපිට ධර්මයේදී ওই විදිහට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං වශයෙන්ම මෙතන මේ කතා කරන ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන කාරණටම ওই විදිහට විස්තර කරන එක තවත් ධර්මයේදී එක තැනක විස්තර වෙනවා කියලා අපි කතා කළා, මතක ඇති. ඒ තමයි විද්‍යාව කියන වචනේදී. එතකොට අපි මේ වැඩසටහනේදී කතා කළා මෙතනදී ලෝකෝත්තර සම්මා දිට්ඨියට ඒ විදිහට භාවිතා කරන්නත්, දේශනා කොට වදාරන්නත්, විද්‍යාව කියන එකේදී ඒ ආකාරයෙන්ම දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං කියලා විස්තර කරන්නකොටත් ඒ දෙක අතර තිබෙන වෙනස අපි සූත්‍ර අනුසාරයෙන් කතා කළා. ඔබට මතක ඇති සීල සූත්‍රය අරගෙන පංච උපාදානස්කන්ධ විදර්ශනාක ඒ කතාවේදී සීල සූත්‍රය. ඊට පස්සේ එතනදී අපි සාකච්ඡා කරන්නට යෙදුනා ගද්දුල බද සූත්‍රය අරගෙන විෂයාකාරෝ සක්කාය දිට්ඨිය මුල් කරගනිමින්. එතකොට ওই විදිහට අපි ගියවර වැඩසටහන් වලදී සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට ඔය ආකාරයට ලෞකික සම්මා දිට්ඨිය මුල් කර ගනිමින්
කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණුණාට පස්සේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨි දුක්ඛේ ඥාන දුක පිළිබඳව හට ගැනීම නිරෝධයේ මාර්ගය පිළිබඳ අවබෝධ ඥාණයෙන් යුක්තයි කියන උතුමන් වහන්සේ. ඒ කියන්නේ එතන අවබෝධ ඥානය කියලා විස්තර කරන්නේ සත්‍ය ඥානය. අපි සත්‍ය ඥාන, කෘත්‍ය ඥානය, කෘතඥානය වශයෙන් තිබෙන ඥාන තුන ගැන වෙනම විග්‍රහයකුත් ගියවර වැඩසටහන් වලදී අපි සාකච්ඡා කළා. ඊළඟට ඔබට මතකයි සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස ලෞකික ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා යෑම පිණිස මහා වේදල සූත්‍රය මුල් කරගෙන අපි සාකච්ඡා කළා. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් කියන කරුණු දෙක උපකාරයි කියලා. ඉතින් පරතෝ ഘോഷේනුත් යෝනිසෝ මනසිකාරේනුත් කියන කරුණු දෙක මුල් කරගනිමින් යම් කිසි කෙනෙක් සීලය, ධර්මඥානය, ධර්ම සාකච්ඡාව, සමත, විදර්ශනා කියන කරුණු පහ මුල් කරගනිමින් සම්මා දිට්ඨිය ඇති කරගනිමින් එතකොට ඒ කරුණු පහ මුල් කරගනිමින් ලෞකික ලෝකෝත්තර වශයෙන් සම්මා දිට්ඨියට පැමිණීමෙන් ඒ සම්මා දිට්ඨිය තුලින් ඒ කියන්නේ ලෝකෝත්තර වශයෙන් පැමිණුණා කියන්නේ සත්‍ය ඥානීය ඒ කියන්නේ සෝවාන්නේ. ඒ විදිහට පැමිණීමෙන් සෝවාන් ශ්‍රාවකයාගේ සිට මාර්ගයේ දියුණුවමින් චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් යාම කරා උපකාර වන ආකාරය අපි මහා වේදල්ල සූත්‍රය මුල් කරගෙන සාකච්ඡා කළා ඔබට මතක ඇති. එතකොට මේ සෑම කාරණාවකදීම ඔය විදිහට කතා කරමින් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණුණ ශ්‍රාවකයාගේ තව ආකාරයේ ස්වභාවයන් මේ කරුණ පිළිබඳවගෙනුත් ඥාණයෙන් යුක්තයි කියන කරුණ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කලින් වැඩසටහනේදී අපි කතා කළා. ඒ සම්බන්ධයෙන් අපි මුල් කරගන්නේ සම්මා දිට්ඨි සූත්‍රයයි කියලා අපි කලින් කතා කරන්නට දුන ඔබට මතක ඇති. ඒ කියන්නේ කලින් කිව්වේ ගිය වර වැඩසටහනේදී. එතකොට පින්වත්නි දැන් අපි සාකච්ඡා කරන්නේ සෝවාන් ශ්‍රාවකයෙකු සතුව. ඒ කියන්නේ සම්මා දිට්ඨියට පැමිණුණු ශ්‍රාවකයන් වහන්සේ නමක් සතුව තිබෙන තවත් ඒ ඥානයන් පිළිබඳවයි. ඒ කියන්නේ මෙන්න මේ කරුණ පිළිබඳව ඥානයෙන් යුක්තයි. එතකොට ඒක ඥානයක්, දැනීමක් නෙමෙයි. දැනුමක් නෙමෙයි හුදෙක්. දැන් අපි තුල තියෙන්නේ අපි දැන් මේ කතා කරන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේදී කතා කරන කාරණාවන් ගැන. සරලව අපි කිව්වොත් එහෙම කුසල අකුසල් ගැන, කුසල් මුල් අකුසල් මුල් ගැන, ආහාර ගැන, චතුරාර්ය සත්‍ය ගැන, ඊට පස්සේ ඉපදීම, භවය, ස්පර්ශය ඔය ආදී විදිහට තියෙනවා. ඒ හැම කාරණාවකම අපිට තිබෙන්නේ පින්වත්නි අපිට දැනුමක් නේ. අපි ධර්ම ඥානයකින් කතා කිරීමක් තියෙන්නේ. නමුත් ඒ සියල්ල අභිබවා ගොස් ඒ සියල්ල ඥානයකට යුක්තයි. ඒට කියන්නේ සත්‍ය ඥානයට පැමිණීමත් එක්ක ඔහු තුළ තියෙන අවබෝධයක් ගැන තමයි සම්මා දිට්ඨි සූත්‍රයේදී සම්මා දිට්ඨියට පැමිණෙන ශ්‍රාවකයා ගැන කතා කරන්නේ. එතකොට සම්මා දිට්ඨි සූත්‍රයේ පින්වත්නි සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් තමයි දේශනා කොට වදාළේ. එහිදී මුලින්ම සම්මා දිට්ඨිය ගැන අහනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේලා සම්මා දිට්ඨිය කියලා කියනවා සාරිපුත්තයන් වහන්සේ ආර්ය ශ්‍රාවකෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියලා තේරුම් ගන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට සම්මා දිට්ඨියෙන් යුක්තයි කියන කරුණ මේ. සම්මා දිට්ඨියට පැමිණීමේදී සම්මා දිට්ඨිය කියලා අපි මුලින්ම අහලා තිබ්බේ දුක්ඛේ ඥාන සමුදය නිරෝධය. ඒ කාරණාවත් එක්ක තවත් සම්මා දිට්ඨිය කියලා යුක්තයි කියලා තේරුම් ගන්න ඔහු සතු තියෙන අවබෝධයන් මොනවද කියන එක. කියන්නේ මේ ශ්‍රෝවාන් ශ්‍රාවකයෙකු සිටින ඥානය ගැන තමයි මේ අහන්නේ. එතනදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා කොහොමද සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ස්වාමීන් වහන්සේලා ප්‍රියාස්මතුන් වහන්සේ ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියලා තේරුම් ගන්නේ කොහොමද? ඔහුගේ දෘෂ්ටිය ඍජුව තියෙනවා කියලා. ඒ කියන්නේ එතකොට අන්නේ වචනේදී තේරෙනවා සම්මා දිට්ඨියට පැමිණීමේදී තමයි කෙනෙක්ගේ දෘෂ්ටිය ඍජු වෙන්නේ. එතකොට ඍජුයි කියලා කියන්නේ ඍජු මාර්ගය කොහෙටද තියෙන්නේ? නිවනටනේ. එතකොට ඒ දෘෂ්ටියෙන් ඔහු අරගෙන යන්නේ ඒකත් දෘෂ්ටියක්. හැබැයි ඊට කලින් තිබුණේ නොයෙකුත් දෘෂ්ටි. ඒ සීල දෘෂ්ටි ඒ සම්මා දිට්ඨියට පැමිණීමට කලින් තිබුණා වූ දෘෂ්ටි එතකොට එන ඍජුව නෙමෙයි. ඒව ඔක්කොම වක්‍රයි. එතකොට මේ වක්‍ර ගමනින් අන්නේ යුක්තයි. වක්‍ර ගමන කියලා කියන්නේ දැන් සසර ගමනටනේ. සංසාර අහලා තියෙනව නේද වචනේ? සංසාර චක්‍රය. චක්‍රය කියන්නේ දෙවරක් දෙක හතරයි ඒ චක්‍රය නෙමෙයි. සංසාර චක්‍රය. අර අපි කියන්නේ වක්‍රය කියලා.
සර්කල් එකක්. අන්න. එතකොට ඒක ස්වභාවය කොහොමද අද මනුස්ස ලෝකේ? ආයේ දෙවියෙක් එක්ක නැත්තම් සතර පාය ආයේ මිනිස්සෙක් එක්ක දෙවියෙක් එක්ක ඊට පස්සේ ආයේ බල්ලෙක් පූසෙක් හරකෙක් ගොනෙක් ඔය විදිහට අන්න යනවා. එතකොට මේ සංසාර ගමනේ ඔය විදිහට ඉපදෙමින් මැරෙමින් යන ඒක තමයි යන චක්‍රාකාර වක්‍රාකාර ගමන. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ඍජු ගමනක්. ඒක දෘෂ්ටි ඍජු වීම නිසා යන්නේ තියෙන ඍජු ගමනක්. කොහෙද? ඒ ඍජුව කෙලින්ම තියෙන්නේ කොහෙදද? අන්න නිවනට. ඒක දෘෂ්ටි ඍජු වීම නිසා ඍජු ගමනක් කියලා. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඍජු මාර්ගය කියලා කියන්නේ. ඒක වක්‍ර මාර්ගයකට යන එකක් නෙමෙයි. වක්‍ර ගමනකට උපකාර කරන මාර්ගයක් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඍජුව කොහෙටද? නිවනට. එතකොට එයාගේ දෘෂ්ටි යන්නේ ඍජු වෙනවා. ඒ දෘෂ්ටි ඍජුනේ කුමන කරුණු මුල් කරගෙනද කියන එක තමයි කරුණු කාරණා මොනවද කියන එක තමයි මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී කතා කරන්නේ. දෘෂ්ටිය ඍජු වෙන කාරණාවන්. මේ කෙරේ මේවා පිළිබඳ ඥාණයෙන් යුතු වුණොත් යුතු වීම හේතුවෙන් දෘෂ්ටි ඍජු වෙලා තියෙනවා. සද්ධර්මයේ ගැන නොසෙල්ලෙන ප්‍රසාදයකින් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් ඉන්නේ මේ සද්ධර්මයට තුලට පැමිණුණා කියලා තේරුම් ගන්න කොපමණකින්ද ස්වාමීනි කියලා ආස්පතුන් වහන්සේ කියලා හරි ස්වාමීන් වහන්සේලා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් ඇහුවා. ඒවල දැන් මේ අපි කතා කරන්නේ එක එක කාරණාවන් පිළිබඳ අන්නේ ඒ උතුමන් වහන්සේ ඒ ඥාණයට පැමිණලා තියෙනවා නම් ඒන් අදහස් වෙන්නේ මොකද? සම්මා දිට්ඨියට පැමිණුණා කියන එකයි. ඒ කියන්නේ සම්මා දිට්ඨියට පැමිණුණා කියන්නේ එයාගේ දෘෂ්ටි ඍජුයි. ඒ කියන්නේ සද්ධර්මයේ ගැන නොසැලෙන පැහැදීමෙන් යුක්තයි. සද්ධර්මයේ තුලට පැමිණිලා ඉන්නේ. මේකයි ඒකේ තේරුම. එතකොට ඔන්න ඔය විදිහට ඇහුවට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආස්තුන් වහන්සේ පළවෙනි කර්මයේ කරුණු ගණනාවක් තියෙනවා. එතකොට විස්තර කරනවා ප්‍රිය ආස්තුන් වහන්සේ යම් දවසක ආර්ය ශ්‍රාවකයා කුසල් ගැනත් දන්නව නම් අකුසල් ගැනත් දන්නව නම් අකුසල් මුල් ගැනත් දන්නව නම් කුසල් මුල් ගැනත් දන්නව නම් ඉපමණකින්ම ප්‍රිය ආස්තුන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔන්න බලන්න. දැන් අපි අහලා තිබ්බ දුක්ඛේ ඥාන නිරෝධය ඒ වගේම තවත් මේ ධර්මයේ විස්තර වුණේ සම්මා දිට්ඨියට පැමිණුණා කියන ආකාරයක් නේ. මොකද්ද? අකුසල් ගැනත් දන්නව නම් අකුසල් මුල් ගැනත් දන්නව නම් හොඳට මතක තියාගන්න. අකුසල් ගැනත් දන්නව නම් අකුසල් මුල් ගැනත් දන්නව නම් කුසල් ගැනත් දන්නව නම් කුසල් මුල් ගැනත් දන්නව නම් ඉපමණකම ප්‍රිය ආස්තුන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මයේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. මේ සද්ධර්මයේ වෙත පැමිණුණ කෙනෙක් වෙනවා. එහෙනම් සද්ධර්මයට පැමිණුණ කෙනෙක් වෙන්න සද්ධර්මයේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් යුතු වෙන්න ආකල්පයේ ඍජු වෙන්න දෘෂ්ටි ඍජු කරන්න සම්මා දිට්ඨියට පැමිණෙන්න උපකාර වන කාරණාවක් තමයි එහෙනම් කුසල් ගැනත් අකුසල් ගැනත් කුසල් මුල් ගැනත් අකුසල් මුල් ගැනත් දන්නා වූ ඥානය අපිට තිබෙන්නේ දැනුමක්. මේ ඥානයෙන් යුක්ත වීම. ඒ ධර්ම ඥානය තමයි ඥානයකට උපකාර වෙන්නේ. ඒ ඥානය තුල ඒ දැනුම තුල ඒ ධර්ම ඥානය තුල පිහිටා කටයුතු කිරීමෙන් තමයි මේ දෘෂ්ටි ඍජු වෙන සම්මා දිට්ඨියට පැමිණෙන්න උපකාරණ. ඒකනේ ධර්ම ඥානය කියන එක සම්මා දිට්ඨිය ඇති වෙන්න උපකාර වන පරිස්කාර විදිහට දේශනා කළේ අපි කලින් වැඩසටහනේ කතා කළේ මහා වේදල සූත්‍රය ආන්න. ඒකයි. එතකොට මේ ශ්‍රාවකයා දන්නව මොනවද? අකුසල් කියන්නේ මොකක්ද කියන එක. අකුසල් මුල් කුසල් මොනවද? කුසල් මුල් කියන්නේ මොකක්ද කියලා. ඒතර සමහර වෙලාවට අපි කරන්නේ අකුසලයේ වේශයෙන් සමහර වෙලේ කියන්නේ කුසලයක වේශයෙන් සමහරට එයා අකුසල් කරලා තියෙනවා. සමහරට අකුසලයේ වේශයෙන් එයා දන්නෙත් නෑ අකුසල්ම කරනවා. දැන් සමහර වේ කෙනෙක් නොදැන කරායි මම නොදැන කරා කියලා කතාවක් නෑනේ. අකුසලේ අකුසලේමයි. දැනගෙන කරා කියලා වැඩියෙන් හම්බෙන එක්කුත් අඩුවෙන් හම්බෙන එක්කුත් මේක බෙදීමක් නෑනේ. ඒතකොට කර්මයේ හිම විභජනයක් නැහැනේ. දැනගෙන කරපුවාම 100%යි නොදැන කරපුවාම 100%යි
කියලා එහෙම එකක් නැහැ. නමුත් මිලින්ද ප්‍රශ්නයේදී කෙනෙක් අහලා තියෙනනේ මිලින්ද ප්‍රශ්නයේදී පිළිතුර. එතනදී විස්තර කරන්නේ එතන සංවරයක් පිණිස උපකාර වෙනවා කියලා. දැන නොදැන කරන කෙනාගේ. අකුසලයේ අඩුවක් වෙයි කර්මයේ විපාකයේ අඩුවක් වෙඩියක් කියලා විස්තර කළා නෑ. ඒතර දැනගෙන යම් අකුසලයක් වුණොත් ඒක දන්න කෙනාට අකුසලයක් වුණා කියලා දැනගත්ත ගමන් එයාට වහා සංවරයකට වෙන්න උපකාර වෙනවායි. අකුසලයේ ගැන දැනීමේ තියෙන හැකියාව නිසා. නොදැන කරන කෙනාට කොච්චර කිව්වත් ඉති වැඩක් නැහැනේ. දන්නේ නැහැනේ. එහෙම කාරණාවක් තමයි මිලින්ද ප්‍රශ්නේදී. දැන් සමහර වෙලක පටලවා අරන් ඉන්නවා අකුසලයේ අඩු වැඩි වීමක් තියෙනවා කියලා. එහෙම කතාවක් නැහැ. අකුසලයේ විපාකයේ එලෙසමයි. විපාකයේ විපාකයමයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ආන්නේ මේ විදිහට කුසල් අකුසල් ගැන ඒ හරි තේරුම් යාමක් ඒ ශ්‍රාවකයා තුළ තියෙනවා. ඒකට සමහරවිට අපි සාමාන්‍යයෙන් දැන් මෙතනදී අකුසල් කියන්නේ මොනවද කියලා අහපුවම විස්තර කරන්නේ මේ දස අකුසල්. ඕන කෙනෙක් හිතනවා සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනයේ යෙදීම අකුසලයක්, බොරු කීම අකුසලයක්, කේලම් කීම අකුසලයක්, ඊට පස්සේ පරුස වචන කීම අකුසලයක්, හිස් වචන කීම අකුසලයක්, ආනුසතු දේ තමා සතු කර ගැනීම එක අභිජ්ජාව අකුසලයක්, ද්වේෂය ඇති කර ගැනීම අකුසලයක්, මිත්‍යා දෘෂ්ටි අකුසලයක්. පෙරෝ මේ විදිහට තමයි අකුසල් කියලා කියන්නේ. දැන් ওই ටික අහපුවාම අපිට හිතෙනවනේ එහෙනම් අකුසල් ගැන දන්නවනේ කියලා. එතකොට සමහර දෘෂ්ටියෙන් පිරිසිදු වෙලා නැහැ. සමහර ද්වේෂයෙන් අපි ක්‍රෝධ කරනවා. ඒතර කෝධන සූත්‍රයේ සතු කාරණාවන් සමහරට අපි තුල තියෙනවා. අපි මේ ක්‍රෝධයේ සමහරට පෝෂණය කරනවා. ඊර්ෂ්‍යාව කරනවා. අනිත් අයට ලැබෙන්න තියෙන ලාභයන් වළක්වනවා. මේ ඔක්කොම දේශයට අදාළ දේවල්නේ පින්වත්නි. ද්වේෂයට අදාළ ද්වේෂය කියලා කියපුවම අපිට මතක් වෙන්නේ කට ඇරලා බයින් එකයි අත දිග ඇරලා ගහන එකයි විතරනේ අපිට ද්වේෂය කියන්නේ ඒක කියලා විතරයි අපිට හිතෙන්නේ. ද්වේෂය කියන්නේ බයින් එකයි ගහන එකයි විතරක් නෙමෙයිනේ. ද්වේෂයට අයිති ක්‍රෝධයට හිතේ ක්‍රෝධය ද්වේෂයට අයිති පැත්තක්. වෛර කිරීම ඒක ද්වේෂයේ කොටසක්. පටිඝයට කාරණාවක්. මේ පටිඝයේ ආරම්භය ද්වේෂයේ ආරම්භක කරුණු. ද්වේෂයේ මුල් වීමෙන් ඇති වෙන දේවල්. ගහනවා මරනවා කියන එක තව ඉදිරියට තියෙන එක. මේ සිත අභ්‍යන්තරයේ සමහරට කරන්නේ ද්වේෂයෙන් ක්‍රෝධ කරන්නේ. ඊට පස්සේ ගුණමකුකම ඒ දේශයෙන් එන්නේ. ඊට පස්සේ ඊර්ෂ්‍යාකම් කරන්නේ, වෛර කරන්නේ, පලිගන්නේ, බද්ධ වෛරයෙන් යුතු ඒ ඔක්කොටම තුල තියෙන මේ ද්වේෂය කියන අකුසලයයි. ඒ අකුසල මූලයයි. ඒ අකුසල් මුල් මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට ලෝභය කියන අකුසල මූලයේ මුල් කරගෙන ওই දසාකාර වූ අකුසලයන්ගේ යෙදෙනවා කෙනෙක්. හත්තු මරණ හොරකම් කරන ඒ වගේ. එහෙම නැත්නම් ද්වේෂය මුල් කරගෙන දස අකුසලයේ යෙදෙනවා. ඊට පස්සේ ලෝභ, ද්වේෂ, මෝහ. මෝහේ මුල් කරගෙනත් අන්න දස අකුසලයේ යෙදෙනවා. දැන් මෝහේ මුල් කරගෙන සත්තු මරන්නේ. දැන් ඔන්න කියනවා සමහර කොහොමද පොතේ තියෙනවා දෙවියන් වහන්සේට විරුද්ධ වෙන කෙනාට මරපන්. එතකොට එතෙන්ට මුල්ුනේ මෝහයයි. එතකොට එතෙන්ට මුල්ුනේ මෝහයේ මුල් කරගෙන අන්‍යයා සත්තු මෙරුවා, මිනිස්සු මෙරුවා. එතකොට ඒ දැන් කලේ දෙවියන් වහන්සේ සතුරු කරන්න ගිහිල්ලා උනේ මොකද? දෙවියන් වහන්සේට යකුසලේ වෙන්නේ Tamanටනේ. සත්තු මෙරුවා කියන එක. ප්‍රාණී ඝාතය කියන එක. එතකොට මේ විදිහට දෙවියන් වහන්සේට විරුද්ධ වුණා කියලා සමහර ළමයි ඔය අන්තවාදී ළමයි තමන්ගේ අම්මා තාත්තා මැරලා අන්තවාදී ඒවට යොමු වෙන්නේ. එතකොට එයාලා අන්තවාදී වෙන ආගමක බුද්ධ ආගම නෙමෙයි කියලා අනන්තරී පාප කර්ම වෙන්නේ නැත්ද? වෙනවනේ. ඒතකොට දන්නවා නොදන්නවා කියන කරුණක් නැහැ. ඒකයි මේ බුදුරජාණන්සේගේ ධර්මයේ කියන කරුණ ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි හැම එකක්ම කතා කරන්නේ වෙන ආගම් ඔක්කොම දර්ශන. ක්‍රිස්තුත් වහන්සේගේ දර්ශනේ. අය ඒතකොට අල්ලාහගේ දර්ශනේ. අරයාගේ දර්ශනේ, මෙයාගේ දර්ශනේ. එක එක ආගම් වල ඉන්න එක එක නම් ගොඩාක් තියෙනා ඉන්නවනේ. ඒතර හැම එකකම පාවිච්චි කරන්නේ ආගම් වලට අපි කියන්නේ දර්ශන කියලානේ. බුදුරජාණන්සේගේ දර්ශනයක් නෙමෙයි.
බුද්ධ දර්ශනය නෙමෙයි. ගොඩාක් ඉතින් සමහර අය දර්ශනය කියලා කියනවා. ඔය එක සාකච්ඡාවලට වෙලා රූපවාහිනී වලින් පේන්නේ දර්ශනය කියලා කතා කරන එයාලගේ දර්ශනය දාලා යන එකක් තමයි අපිට පේන්නේ. නමුත් බුදුරජාණන්සේගේ ධර්ම කියන්නේ දර්ශනයක් නෙමෙයි. බුදුරජාණන්සේගේ ධර්මය කියන්නේ හේතුඵල ධර්ම. ඒක බෞද්ධයා කියන කෙනාට විතර පොදු වෙච්ච එකක් නෙමෙයි. දැන් අනිත් ඒවා හැම වෙලාවෙම තියෙන පොදුවේ ඒ කෙනාට කතා කරන එකක් විතරනේ. හින්දු කෙනාගේ ඒ දෙවියෝ සතුටු කරේ නැත්නම් ඒ හින්දු කෙනා කියන්නේ මොකක්ද? දෙවියෝ අපිට මේ මොකද්ද හිංසා කරනවා. ඒලට මේ කරදර කරනවා. එතකොට ඒ නිසා අපි දෙවියන්ගේ පනිෂ්මන්ට් ලබා ගන්න ආස නැති නිසා අපි මොකද කරන්නේ? අපි දෙවියන් නැසේ සතුටු කරනවා. ඔහොමනේ කියන්නේ. එතකොට ඒ දෙවියෝ නැහැ කියලා දැන් ඒ ආගමේ නැතිව තවත් ආගම් වලින් මිනිස්සු ඉන්නවනේ. එතකොට එයාට එහෙම කතාවක් නැහැනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ බෞද්ධයාට විතරක් නෙමෙයි. මේ ලෝකෙ බුදුරජාණන්සේගේ ධර්ම තුල තියෙන ලෝකයේ තියෙන සැබෑ සත්‍ය සැබෑ යථාර්ථය කියා දීමක්. ඒ සරණ ගිය කෙනෙකුට විතරයි බෞද්ධයා කියලා කියන්නේ. බුදුරජාණන්සේ කරේ කවුරුත් සරණේවා මෙහි ඉන්න කොහ ලෝකේ කිය ගත්ත එක නෙමෙයි. මෙන්න මේකයි ලෝකයේ තියෙන ධර්මතාවය. මෙන්න හේතුන් එකතු හේතු සකස් වීමෙන් ඵලය හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් ඒ ඵලය නිරුද්ධ වෙනවා. මෙන්න හේතුඵල ධහමකුයි මේ ලෝකයේ තුල තියෙන මගේ ධර්මය කියන්නේ එයයි කියලා බුදුරජාණන් දේශනා කළේ. ඊට පැහැදුනාට පස්සේ තමයි අන්න ශ්‍රාවක භූමියට කෙනෙක් ඇතුල් වුනේ. එතකොට ඒ බුදුරජාණන්ගේ ශ්‍රාවකෙක් වුනේ. ඒතර බුදුරජාණන් ළඟට වෙලා ඕඩ තරම් කට්ටිය භාගතුන් වහන්සේගේ ධර්මය අහලා යනවනේ. එහෙමද ඔබ වහන්සේගේ මතය කියලා සමහරව ලෝවන්ලා ගියා ඉන්නවා. සූත්‍ර ධර්මයන් තුල අපිට සූත්‍ර තුල හම්බ වෙනවා එහෙමයි. ඒ වුණාට එයා ශ්‍රවණ ගියේ නෑනේ. අහලා හොඳයි කියලා යනවා ඇඳලා. එපමණකින් සරණයි කියන්න බෑනේ. සරණ ගියා කියන්න බෑනේ. එතකොට ඒකයි. ඒතර බුදුරජාණන්ගේ ධර්මය කියන්නේ දර්ශනයක් නෙමෙයි. ඒ දර්ශනයක් තියෙන්නේ දර්ශනියත් එක්ක තව වචනයක් එනවා. ඒක කියන්නේ දර්ශනයක් කියන දේ තමයි වාදය. විවිධ පුද්ගලයන්ට විවිධ විෂයන් තුලින් විවිධ ධර්මයන් තුලින් විවිධ ආගම් තුලින් විවිධ කතාවන් තියෙනවනේ. එතකොට ඒකේ හැම විෂයකුණක් තියෙන විෂය තුල තියෙන දර්ශනයක් නේ. දේශපාලනීය ගත්තත් විද්‍යාවෙන් ගත්තත් සිංහල වලින් ගත්තත් එක ළමයි ඉගෙන ගන්න හැම එකම දර්ශනෙද. ඒ දේවල් මුල් කරගෙනනේ ඒ දර්ශනයත් එක්ක වාදයට යන්නේ. බුදුරජාණන්ගේ ධර්මයේ තුල වාදයේ ප්‍රතික්ෂේපයි. වාද කිරීමක් නැහැ. ඒතකොට දැන් අද සමහර සිවුරු දාගත්ත අය සමහර ගිහි අය වාදයට යනවා. එතකොට මේ වාදය කියන්නේ බුදුරජාණන් ප්‍රතික්ෂේප කරපු දෙයක් කරන්නේ. බුදුරජාණන්ගේ ධර්මයේ තුන වාදයට ගෝචර දෙයක් නෙමෙයි ප්‍රඥාවට ගෝචර ධමයක්. දැන් වාද කරන්න සත්‍යකාව වාද කරන්න. විවිධය ධර්මයේ තුල හැමනේ බුදුරජාණන් තා ඉඳගෙන මේ වාදයට මෙහෙන් එකයි එහෙන් එකයි කිව්වේ නෑනේ. භාගතුන්වහන්සේ ලෝකයේ තිබෙන ධර්මතාවයකදී අපි තුල කියන්නේ අපි අද තියෙන්නේ අපි ධර්ම සාකච්ඡාවක් ගත්තත් අපි තුල අපි හොඳට බැලුවොත් අද වාදයකින් මේක අවසන් වෙන්නේ. ඒකයි මේ ධර්ම සාකච්ඡාව අද අපේ විමුක්තායතනයක් නොවන්නේ. ධර්ම සාකච්ඡාව විමුක්තායතනයක්. විමුක්තායතනික විමුක්තිය ඇතිවීම පිණිස නිදහස් වීම පිණිස ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හිතේ සමාධිය හිතේ ඒකගතාවය දැන් විමුක්තායතනයක් වුණා කියලා එක තේරුම් ගන්න තියෙන සමතය ඊට පස්සේ කාය පස්සද්ධිය ප්‍රීතිය සුඛය ඇති වෙන්න ඕනේ කරුණින් එයින් තමයි ඒක විමුක්තායතනයක් පිණිස උපකාර වෙන්නේ නිබ්බිදා විරාගය පිණිස ඇති වෙනවා නොයල්ම ඇති කරන්න උපකාරණ එකක් දැන් අපේ යත තුල තියෙන නිබ්බිදා විරාග නිරෝධ නොයල්ම කතාවක් නෑ සුඛ සැපේ එකක් නෑ දමල ගහන්න තමයි හිතෙන්නේ මේ ධර්ම සාකච්ඡා කිවුරුණා ගුටි කිලිවලින් අවසන් වෙන්නේ එතකොට ඒකයි අපේ යත තියෙන අනුතුර පින්වත්නි එතකොට අපේ සාකච්ඡාව වන්නේ එකයි අපි කතා කරන්නේ බුද්ධ දර්ශනයක් කියන එක තුල ඉඳගෙන නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල තිබුණේ හේතුඵල ධමයක් කියන එකයි ඒකයි එකල මිනිස්සු ඒ තුලින් දමණය වුණේ. දැන් සත්‍යක ආවට පස්සේ ඊට පස්සේ මානත් හද්ද ওই වගේ අය ආවනේ. එතකොට ඒ අය දමණය කළේ බුදුරජාණන් ළඟට ආවට පස්සේ යා ධර්මශාලාවේ කොනේ වාඩිලා ඉනවනේ මානත් හද්ද. මානත් හද්ද කියන්නේ එයාගේ නමටම එයාගේ ස්වභාවයටම හම්බෙච්ච නම. දැන් අපි සමහර කියනව නේද මිනිස්සුන්ට
සමහර මිනිස්සෙක්ගේ නිකන් කතා බහ කරන්නේ නැතුව ඉන්නවනම් මහා ඔළුව තද ඔළුව ලොකු මහා තදෙක් කියලා අපි කියන්නේ. මහා ඔළුව කියලා මේ මිනිස්සයාට කියනවනේ ආන්නේ වගේ තමයි. සැබෑ නම කියන්නේ දැන් මානත් හද්දගේ ස්වභාවය තමයි එන ඔළුවෙන් හිටියේ. ඒ නිසා මිනිස්සු යට නම දාලා තිබුණේ මොකද්ද? මානත් හදයා කියන්නේ. ඒතකොට ඒ නම තමයි එදා භාවිත කරේ. අද කාලේ එහෙම හිටත් එක හොඳ නමන්නේ මානත් හදේ. අදත් ඉන්නවනේ එහෙම. එතකොට ආන්නේ නිසා තමයි යට මානත් හදයා කියලා කිව්වේ. මානෙන් ඉදිමිලා හිටිය. ඒ නිසා මානත් හදයා. ඒතර මානත් හද්ද බුදුරජාණන් ළඟටත් ඇවිල්ලා ඉදිමිලා අනින්නේ හිතුවේ මොකද්ද? මට කතා කරන්න එක මම කතා කරන්නේ කියලා ධර්මශාලාවේ කොනට වෙලා වැඩිලා හිටියා. බුදුරජාණන් ඉන්නේ පිරිසත් එක්ක ධර්ම සාකච්ඡාවේදීලා මෙයා කල්පනා ගානේ එහෙම ඥානයක් නැහැ මොන ඥානද හිතෙන් හිත දන්නවනම් දකින්න බෑ මම යනවා නැකිටලා කියලා නැකිටලා යන්න පිටත් වුණා. යනකොටම බුදුරජාණන් සේවා ආපු කාරණේ කරගත්තද කියලා. එතකොට දැනගත්තන්න හිතෙන් දැනගත්තා කියලා. එතන වාදයක් ගැටීමක් අද වගේ දෙයක් උනේ නෑනේ. දැන් අද එහෙම දෙයක් වුණා නම් කියන්නේ අකුසලයක් වුණා. ඔයා මෙහිමයි ආවේ අර එහෙමයි ආවේ නෑ මෙහෙම ලොකු දේවල් ගැන කතා කරන්න කියලා තීන ටික නැති කරගන්න එක නෙවෙන්නේ. ඒකට ආන්නේ එකයි. දැන් යන්නේ මොකන වේශයෙන්ද? හැබැයි කුසලයේ වේශයෙන්. හැබැයි කුසලයේ වේශයෙන් ගිහිල්ලා තියෙන්නේ මොකේද? අකුසලයක්. ඇයි? ඒ තුල ද්වේෂය මුල් කරගෙන අන්න පාරස වචනේ එහෙම නැත්නම් හිස් වචනේ නපුරු දැන් පරස වචනේ දැන් දස අකුසල් වලට අයිති එකන්නේ පරස වචනේ කියන එක. ඒකට පරස වචනේ කියලා තුල තියෙන්නේ මේ කුණුහරුප කතා කරන එකක්ම විතරක් නෙමෙයි. ඒ කියන්නේ සැර පරුස ආකාල් දැන් අපි සම්මා වාචා කතා කරන තැනදී පරස වචන විග්‍රහ කරලා කතා කරනවා. එතනදී යමෙක්ගේ හිත රිදෙන විදිහට කතා කරනවා නම් ඒක පරුසයි. ඒක දැඩි. ඒක අකුසලයක්. ඒතර ආන්නේක දැන් එයා කරලා එතකොට ආන්නේක අද අපේ වෙන දේවල්. කුසලයේ වේශයෙන් අන්න හැබැයි වෙලා තියෙන අකුසලයක්. සම්මා දිට්ඨිය තුල ඉන්න ශ්‍රාවකයා ඒක මනාකොට දන්නවා. ඒතර සම්මා දිට්ඨිය යුතු ශ්‍රාවකයා මේ දැන් ඒ උපක්ලේශයන්ගෙන් ඉන්නේ හසුරවන්නේ. ඒ වංචනික ධර්මයන්ගෙන් ඉන්නේ හසුරවන්නේ. ඒකනේ උපක්ලේශ වලට නමක් තියෙන්නේ. චිත්තෝපක්ලේශ. සිතේ ඇති වුණු උපක්ලේශ වලට තව නමක් කියන වංචනික ධර්ම හේවත්. චිත්තෝපක්ලේශ කියලා. ඒ වංචනික ධර්ම හේවත් චිත්තෝපක්ලේශ ගැන හරි ලස්සන පොතක් තියෙන අපේ ඒ උතුම් අපේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වෙච්ච රේණුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ. ඒතරේ වංචනික ධර්ම ගැන හරි ලස්සනට විග්‍රහ වෙනවා. ඒ තමයි වත්ථෝපම සූත්‍රය. ඒ වත්ථෝපම සූත්‍රයේ විස්තර වෙන මේ කාරණාවන්. එතකොට ආන්නේ මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් අපි හිතේ අපි ඇහුවෙලා අපි ක්‍රෝධය, ගුණමකු බව. දැන් සමහර වෙලට අපි ගුණමකු අපි කෙනෙක් අපෙන් ඇවිල්ලා අහනවා. මෙයා කොහොමද කියලා. අපිවත් දන්නේ අභ්‍යන්තරේ අපිට දේශී ඇති වෙලා ඔයා එහෙම කිව්වට අපි මෙහෙම නේ. ඉතින් ගුණමක බවනේ වෙලා තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨියෙන් ඉන්න කෙනා අන්න අකුසල් මූලයක් දන්නවා කුසල මූලයක් දන්නවා. මේ දැන් ද්වේෂය යන්නේ මෙන්න මේ හේතුවේ වෙන්නේ මේකයි කියලා දන්නවා. එතකොට සම්මා දිට්ඨියට මෙන්නේ ශ්‍රෝවාන් ශ්‍රාවකව සතුව තියෙන ආරක්ෂාව බලන්න. එතකොට මේ ආරක්ෂාව ලැබුණේ සෝවාන් වුණාට පස්සේ නෙමෙයිනේ. මේ කියන හැම කාරණාවක් වෙන්නේ සෝවාන් වුණාට පස්සේ පටන් ගන්න එක නෙමෙයිනේ. එතකොට සෝවාන් වීම පිණිස ඒ ශ්‍රාවකයා හික්මුණා. ඒ විදිහට හික්මීමේ අවසානයේ ප්‍රතිඵලය තමයි සෝවාන් කියන එක. එතකොට ඒකුණ ඒ කාරණාවන් තුල මුලින්දම හික්මි ගියේ. ඒකයි සෝවාන් වෙලා කුසල මූල අකුසල මූල තේරුම් ගන්නවා කියන එක නෙමෙයි. ඒ සඳහා උපකාර වෙන සම්මාදිට්ඨිය කරුණු දෙකක් මොකද? පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරයයි. පරතෝ ഘോഷයෙන් මෙන්න කියලා දෙනවා. අකුසල් මේවයි කුසල් මේවයි. අකුසල් මුල් මේවයි කුසල් මුල් මේවයි. ඊට පස්සේ අන්න ඒ කෙනාගේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව වාසය කරනවා. ඒ තුලේ ඒ කරුණු දෙකේ ප්‍රතිඵලයක් ලෙස යන්නේ යා සෝවන් භූමියට පැමිණෙන්නේ. ඒ ඥාණයට පැමිණෙන්නේ ඒකයි වෙනස. ඒතර ලෝභය, ද්වේෂය, මෝහය ඔන්න අකුසල් මුල්. ඊළඟට ඒ අකුසල් මුල් කරගෙන අන්න අකුසලයේ දෙනවා. කුසල් තමයි යන්න දස ආකාරයෙන් තුමේ අර දස කුසල් මෙතනින්ද විස්තර වෙන්නේ.
සතුන් මැරීමෙන් වැළකීම, සොලකමින් වැළකීම, වැරදි කාමසෙනෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, කේලමෙන් වැළකීම, හිස් පරුස වචනෙන් වැළකීම, හිස් වචනෙන් වැළකීම, ඊට පස්සේ අවිජ්ජාවෙන් වැළකීම, ද්වේෂයෙන් වැළකීම, මිත්‍යා දෘෂ්ටියෙන් තොර වීම. දස කුසල්. ඒතොරේ දස කුසලයන්ට, ඒ දස කුසල කර්ම පතයන්ට මුල්ුණේ කුසල මූල්. අලෝභය මුල් කරගෙන යන දස කුසලයේ යෙදෙන. අලෝභය මුල් කරගෙන සතුන් මැරීමෙන් වළකිනවා, සොරකමින් වළකිනවා, වැරදි කාමසෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, හිස් වචනේ. ඒතොර අලෝභය මුල් කරගනිමින්. ඊට පස්සේ අද්වේෂය මුල් කරගනිමින්. අමෝහය මුල් කරගනිමින්. එතකොට ඔන්න ඔය විදිහට කුසල් ගැනත් සාරිපුත්ත මහරහතන් දේශනා කරන ප්‍රිය ආස්මුතුනි යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට කුසල් ගැන දැනගත්තොත්, ඔය විදිහට කුසල මූලයන් ගැන දැනගත්තොත්, ඔය විදිහට ආර්ය ශ්‍රාවකයා අකුසල් ගැන දැනගත්තොත්, ඔය විදිහට අකුසල් මුල් ගැන දැනගත්තොත්, අන්නේ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගයේ සම්පූර්ණයෙන්ම බැහැර කරලා, අනුබාන සිතේ සැඟවුණු රාගයේ සම්පූර්ණයෙන්ම බැහැර කරනවා කියනවා. බැහැර කරලා සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා, මම වෙමි යන වැරදි දැකීමෙන් යුක්තව සිතේ සැඟවුණු මාන්නේ සම්පූර්ණයෙන්ම උදුරලා දාලා, අවිද්‍යාව නැති කරලා විද්‍යාව පහළ කරගෙන මේ ජීවිතයේම සියලු දුක් නිමා කරන කෙනෙක් වෙනවා. බලන්න. ඒ කියන්නේ අරහත්ත්වේ කරා මෙන්න ඇයි අරහත්ත්වේ කරා යනවා කියන්නේ. සම්මා දිට්ඨියට පැමුණා කියන්නේ සෝතාපන්නයි කියන එකනේ. සෝත කිය මොකද්ද? ආර්ය අෂ්ටාංගිකට පැමුණුන. ආර්ය අෂ්ටාංගිකට කියන නමක්. ආපන්න කියන්නේ පැමුණුණා. ඒක සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගිකට පැමුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගන ඍජු මාර්ගය. අර වක්‍ර මාර්ගය නෙමෙයි අපි කලින් කතා කරේ. වක්‍ර මාර්ගයේ දුවන්නේ මිනිස්සයා, බල්ලා පූසා, ඊට පස්සේ දෙවියා, පෙරේතයා, අසුරයා, අපායේ ආය ඔය වගේ යන එකක් නේ තියෙන්නේ. ඒක වක්‍රව ගමන් කරා. ওই ටිකේ තමයි ගමන් කරන්නේ. නමුත් ඍජු මාර්ගයට වැටුනහම ඒ ඍජු මාර්ගයේ කෙලින්ම අවසානයේ කොහෙද? නිවන. අන්න ඒක යහු රාගයේ සම්පූර්ණයෙන්ම නැති කරනවා. තරහ සම්පූර්ණයෙන්ම නැති කරනවා. මාන්නේ සම්පූර්ණයෙන් නැති කරලා දාලා මම මෙමි යන හැඟේ ඒ සියල්ල නැති කරලා, අවිද්‍යාව නැති කරලා දාලා විද්‍යාව පහළ කරගෙන මේ ජීවිතෙම සියලු දුක් නිමා කරන කෙනෙක් වෙනවා කියනවා. ප්‍රියාස් මුදුනේ එපමණකින්ම ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් අන්න යුක්ත වෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රාවකයා තුළ ඒ කියන්නේ මේ කරුණෙදි තේරෙනවා මේ කරුණ වලින් යුතු වුණොත් ඒකාන්තයෙන්ම නිවන ප්‍රත්‍යක්ෂයි කියන ඥානියත් ඒ ශ්‍රාවකයට තියෙනවා එහෙනම්. ඒකයි. ඒ නිවන යන කුමක්ද කියන එක නිවන කරා නිවන සාක්ෂාත් කරනවා නිවන යන කුමක්ද කියන දැකීමක් ඒ ශ්‍රාවකයා තුළ තියෙනවා. සාක්ෂාත් කරනවා කියන ඒකාන්ත වූ බවක් ඒ ශ්‍රාවකයා තුළ තියෙනවා. අපි තුල තියෙන පුළුවන් වේද දන්නේ නැහැ. එහෙම කන්නේ තියෙන. එහෙම එකක් මෙතන කියන්නේ විස්තර වෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම නැති කරලා දාන කෙනෙක් වෙනවා කියන ඥානයත් ඒ කෙනාගේ ඒ ශ්‍රාවකින් වහන්සේගේ යුක්තයි. ඒකයි සම්මා දිට්ඨියේ තියෙන වටිනාකම අන්න. එතකොට සාරිපුත්ත මහ රහතන් දේශනා කළේ ඒකයි. ප්‍රියාස්පතුනි පමණකින්ම ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මයේ කෙරෙහි නොසලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. මේ සද්ධර්මයට පැමිණුණ කෙනෙක් වෙනවා කියලා ඔන්න කුසල් අකුසල් ගැන වදාළ කොටස ওই විදිහට අවසන් වුණා. එතකොට කුසල් අකුසල් ගැන මනාකොට තේරෙනවා. එතකොට මේ අපි කතා කරන විදිහට මේ සතුන් මැරිනවා, හොරකමින් වළකිනවා කියන මේ ওই චුට්ට විතරක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් අපි සීලයේ යුක්තව ওই විදිහට සතෙක් මැරෙන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ කියලා අපි මහා ලෝකෙට නිතන් ඉන්නේ. ඒ සාමාන්‍ය පොඩි කරුණක් නේ. ඒකේ ගැඹුර ඊටා ගැඹුරුයි. ඒක යුක්ත වෙනවා කියන එක. ඒ සීලය කියන කරුණ. එතකොට මේ කුසලය අකුසලය ගැන ඒ ශ්‍රාවකයා සතු ඥානෙ මේ සම්මා දිට්ඨිය කියන කරුණට අයිති කාරණා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ දැන් අපි කතා කරගෙන යන මාතෘකාව ගැනමයි. ආර්ය සත්‍ය ගැන ඥානයෙන් යුක්ත ඒකමයි කියනවා. ප්‍රිය ආයස්පද තවත් ක්‍රමයක් තියෙනවා. ප්‍රිය ආයස්පද යම් දවසක ආර්ය ශ්‍රාවකයා දුක ගැනත් දන්නවනම් ඔන්න දැන් අර සම්මා දිට්ඨි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි විස්තර කරන තැනම තියෙන කරුණක් මේ කියන්නේ. ඉතින් ඒ කරුණුත් යුක්තයි. කුසල කුසල් ගැනීම ඇහුවත් ඒ ඥානයෙන් යුක්තයි. දන්නවා මනාකොට
කුසල කුසල පැත්තෙන් ගියත් ඊට පස්සේ මේ තව පැත්තක් කියන්නේ. දුක ගැනත් දන්නවා. දුකේ හට ගැනීමත් දන්නවා. දුකේ නිරුද්ධ වීමත් දන්නවා. දුක නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා. ප්‍රිය ආස්පතුනි ඉපමණකින්ම ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මයේ ගැන නොසලින ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. මේ සද්ධර්මයට පැමිණුණ කෙනෙක් වෙනවා කියලා. ඔන්න බලන්න. ඒතර දුක කියන්නේ කුමක්ද කරුණ ගැන අපි කලින් වැඩසටහන් වලට කතා කළා. මේක දුකක් කියන්න දන්නවා. මේ දුකයි නේ කියන එක. දුකේ හේතුව මෙයයි කියන දන්නවා. මේ තණ්හාව පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන්නා වූ ඒතන සතුටින් පිළිගන්නා වූ මේ තණ්හාව නිසා තමයි මේ කතා කරන මේ දුක් සියල්ල ඇති වෙන්නේ. මේ තණ්හාව අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති යනාලු. සේ ඉතුරු නැතුව නොයල්මින් නිරුද්ධ වීමක් ඇද්ද දුරු කිරීමක් වේද අත්හැරීමක් වේද ආලේ රහිත වීමක් වේද නිදහස් වීමක් වේද. ඒතර මේ කාරණාවෙන් මේ යුතු වුණොත් මේ තණ්හාව දුරු කරන්න පුළුවන්. ඒ තණ්හාව දුරු කළොත් අන්න සාක්ෂාත් වෙනව නිවන. ඒ හේතුවෙන් අන්න ඒ ශ්‍රාවකයන් වහන්සේ සීල දුකින් නිදහස් වෙනවා. ඒතර ඒ ඥාණයෙන් යුක්තයි. ඒතර දුකින් නිදහස් වෙන්නේ ශ්‍රාවකයට මේ දුක් වලින් නිදහස් වෙන්නේ එහෙනම් ඒ නිවන සාක්ෂාත් කරගන්න නැත්නම් මේ තණ්හා ප්‍රහාණය කරන්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගියොත් තමයි මේ සම්පූර්ණ මේ දුකින් ඉපදීමෙන් ලෙඩවීමෙන් මරණයෙන් ශෝක කිරීම වලින් හැඬීම් කායික දුක් මානසික දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කියන ඥානය යුක්තයි. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ තමයි සම්මා දිට්ඨියෙන් යුතු වීමෙන්මයි මේ සියල්ලෙන් ගැලවෙන්න තියෙන්නේ. සම්මා සංකල්පයෙන් යුතු වීමෙන්මයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධියෙන් යුතු වීමෙන්මයි කියන එක තියෙනවා. දැන් ඒ කාරණාව නැති නිසා තමයි දුකට දුම්නසට අපිපත් වෙනකොට විවිධ දේවාල ගානේ දෙවුරු කියලා යක්ක භූතයෝ ගානේ එක එක මිනිස්සු ගාව වැටි වැටි ඔහේ අපි මේ අනුන්ගේ පිටිපස්සේ මේ යන්නේ. ඒ ඇයි මේ කාරු මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ? එයා හිතන්නේ අර විදිහට. එයා හිතුවේ දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා මේ සම්මා දිට්ඨිය සම්මා සංකල්ප සම්මා වාචා මේ ආජීව වායාම සති සමාධි වශයෙන් තියෙන මාර්ගය කියන එක ඥානෙ තිබුණේ. ඒ අන්න ඒක හිතන වැරද්ද. ඒ නැති නිසා ඔහු හිතුවේ මොකක්ද දුකින් නිදහස් වෙන අර ක්‍රමෙ බෙලි පළුවෙන් ඒ අන්නාසි කෑල්ලෙන් ගස් ලැබු ගෙඩියෙන් ඒක තමයි යාගේ මාර්ගය. එහෙම නැත්නම් 10 කොලින් වැඩිපුර සල්ලි ටික පේනකොට ඉස්සරහට යන්න පුළුවන්. ඒකෙන් වැඩි ගානට වැඩි උදව් අඩු ගානට අඩු උදව්. ඒතර ඔය වගේ මහා ඒකයි ඇයි මේ හැම එකටම මේ මිනිස්සයාගේ වැරද්දක් නෙමෙයි. ඒක තමයි සම්මා දිට්ඨිය නැති පුද්ගලයාගේ ස්වභාවය, මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවය. ඒ ඔහුගේ තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් අනේ අසරණයව මේ හසුරවනවා. ඒ දෘෂ්ටි අපිරිසුදුයිනේ. ඒකට ඒ දෘෂ්ටි අපිරිසුදු වීම දැන් බලන්නකො අර අන්තවාදී ළමයාගෙත් ඒ අන්තවාදියාගෙත් හැතරුවේ දෘෂ්ටි අපිරිසුදු නිසානේ අම්මා මරපන් කිව්වේ දෙවියන්ට විරුද්ධව. වෙන නිසා දෙවියන්ගේ වචනයට විරුද්ධව ඒ ආගමට විරුද්ධයි නම් අම්මා තාත්තා කියන යන්න එපා උඹලා මැරෙයි හමුදාවෙන් වෙඩි කාලා කියන. යන්න දෙන්න අර කොල්ල මොකද කරේ? අම්මා මරලා ගියා. ඒ ගියේ අර ඔහුගේ දෘෂ්ටි අපිරිසුදු වීම නිසානේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට ඒ අපිරිසුදු කමෙන් අන්න ඔහුට ඒ අම්මා තාත්තා මරපු නිසා එයාට අකුසල වෙනවා. නමුත් අභ්‍යන්තරය තුල තියෙන කතාව ආන්නේ ඒකයි. ඒ අසරණකම. ඒතර ඒකෙන් හසුරන ඔය දෘෂ්ටියෙන්. ඒතර ඒ අන්තවාදී ඒ දෘෂ්ටියෙන් හැසිරෙව්වා අම්මා තාත්තා මරන්නේ. ඉතින් අපි හැසිරෙව්වා අර විදිහට බෙලිපළුවෙන්. අර විදිහට දියුල් ගෙඩියෙන්. ඒතර ඒක තමයි කියලා ඒ දෙකේම තියෙන්නේ. අර අම්මත් අර දෙකේම එයා තුලත් අපි තුලත් දෙකේම තියෙන්නේ මොකද්ද? දෘෂ්ටි අපිරිසුදු වීමයි. දෘෂ්ටි අපිරිසුදු වීමෙන් හසුරුවන්නේ පැති දෙන්නගේ දෙකට ගියේ. නමුත් අභ්‍යන්තරය තුලන එකම කාරණා දෘෂ්ටි අපිරිසුදු සම්මා දිට්ඨිය නැතිකම යාදී නෙමෙයි. මේ ආර අපි මේ විදිහට යන්නේ අර විදිහට යන්නේ. දෙකේම තුල තියෙන්නේ දෘෂ්ටි අපිරිසුදු වීම සම්මා මිත්‍යා දෘෂ්ටියයි. ඒතකොට මිත්‍යා දෘෂ්ටිය අන ගැලවෙන්නේ ඒකයි සම්මා දිට්ඨිය උපකාර වුනේ.
එතකොට එයා දැනන් හිටියේනේ මේකෙන් ගැලවෙන්න තියෙන මේ ජරා මරණයෙන් ශෝක පරිදේවෙන් දුක් දුම්නසින් සුසුම් හිලීම් වලින් කායික දුක් වලින් මානසික දුක් වලින් එක්ක අපි අනුන්ට බනිනවා මේ දුක් දුන්නේ වෙන කවුරු හරි කියලා. මේ සමහර අය අපිටම හම්බලා තියෙනවා. සමහර අය අපිටම ඇවිල්ලා කියනවා සමහර අයට සමහර දේවල් ලැබෙනකොට දෙයිය හොඳයි. එතකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ස්තුති ගායනා කරනවා. එතකොට හොඳයි. දෙයියෝ අඬෙන්න දෙනකොට දෙයියන්ටම එයා බයිනවා. මෙතන ඔහොම මිනිස්සු ඉන්නේ. එතකොට මේ පුද්ගලයා හිතුවේ මොකද්ද? ඒ අසරණකම නිසා ඒ ආයේ අහිංසකයා හිතන්නේ දෙයියෝ තමයි දුන්නේ කියලා. හොඳ කරනකොට දෙයියකට හොඳ කියනවා, නරක කරනකොට දෙයියට බයිනවා. ඔහොම නේද අද යන්නේ. එතකොට ඇයි මේ පුද්ගලයාට හැසිරීමේ ඔහුගේ දෘෂ්ටි අපරිසුදුකමයි. ඕ හිතන් හිටියේ දෙවියන් වහන්සේ තමයි. එහෙම නැත්නම් වෙන කවුරු හරි තමයි. වෙන පුද්ගලයෙක් තමයි. එහෙම නැත්නම් ඔය ග්‍රහචාරය අනම්මනම් ඒවා තමයි. අන්න මේ දුක ඇති කරේ කියලා. මේ බුදු සිකුරු නෙප්චූන් ප්ලූටෝ ඔය ටික තමයි කියලා. තව වචනෙන් කිව්ව බුදු සිකුරු ටික අයින් කරලා අපි කියන නෙප්චූන් ප්ලූටෝ වචනෙන් අයින් කළා රාහු කේතු සවිසඳු බුදු කිවි සහ සෙනසුරු ගාලා අපි කියන්නේ බෝධි වන්දනා වලට කියලා සමහර මිනිස්සු දැන්න ඒක ටිකක් අඩුයි. අරහන් බුදු ගුණෙන් මගේ රාහුව අපල දුරු වේවා. ලෙඩ දුක් බිය නොවේ කිසිත් සැපද සතුට ලං වේවා කියන්නේ. එතකොට යා හිතුවේ ඒක තමයි අවුල කියලා. හැබැයි අන්න බලන්න ඒක කුසලයේ වේසයෙන් තමයි ගියේ මොන වේසයෙන්ද? බෝධිය වඳින්න යනවා කියන බෝධින්හස වඳින්න කියන යන වේසයෙන් ගිහිල්ලා සමාදන් උනේ කොමකද? මිත්‍යා දෘෂ්ටියෙන් ඇයි? අපි බනින්නේ අපිට පේන්නේ ඒ කතාව විතර. නමුත් එතන තියෙන යථාර්ථය මොකද්ද? සම්මා දිට්ඨිය නැතිකම යා දීනමයි. ඒක එයා කෙරේ අසර පව් කියන හැඟීමෙන් අපි බලන්න ඕන කියන්නේ. පව්කාරයට ගල් ගහනවා කියන කතාව නෙමෙයි. ආන්න ඒකයි ඒතර පව් ඉතින් අහිංසකයි. ඒ ඕන මිනිසෙක් ලෙඩ දුකටපත් නොවී ඉඳ ආසයිනේ. ඒතර ඒ ආසයිනෙන් අන්න බුදුරජාණන්සේ මාර්ගය දේශනා කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැසිරීමයි. අන්නේ නොදැනක මේ ආදීනව තමයි. ඔන්න අනතුරු පින්වත්නි. ඒතර මේ ධර්මය හරියට තේරුම් නොයාමක තියෙන අනතුරු ධර්මයේ ඒකයි උපක්ලේශ කියලා කියන්නේ ඒවට. ඒ වංචනික ධර්මයෙන් වසුරවනවා. දැන් හරියට බැලුවොත් එහෙම නස්සාස්ත්‍රයේ ජ්‍යොතිෂය අනම්මනම් ඔක්කොම බුදුදහමට විරුද්ධයිනේ. මේ හැම එකකම තියෙන්නේ බුදුදහමට ඒක Hindu බලපෑමනේ තියෙන්නේ. ඒකට ඒක Hinduන්ගෙන් නේ ආවේ. එතකොට අවසානයේ මුලින්ම විරුද්ධ දේ ගැන කතා කරලා විරුද්ධයකටම අවසානයේ යොමු කරන්නේ බෝධිය වැඳපන් කියනවා ගිහිල්ලා. සෑයට මෙහෙම වඳින්න කියන වත් පිළිවෙත් කරන්න කියන. එතකොට මුලින් විරුද්ධයි දැන් හොඳයි. ඒකයි අපි නුවණින් හොඳට විමසලා ගන්න ඕන කියන්නේ. ඒ විමසලා ගන්නයි නැත්තේ උ සම්මා දිට්ඨිය ඇති වෙන්න කාරණාව නෑ යන්නේ යාගේ. පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරියත් නෑ ඒක හරියට තේරුම් ගන්න. යෝනිසෝ මනසිකාරියනේ හරියට තේරුම් ගන්න. ඒකනේ සම්මා දිට්ඨියේ කරුණු දෙක මුල් වෙනවා කියලා බුදුරජාණන් දේශනා කළේ. එතකොට මේ කරුණු දෙකේ නැති කමමනේට අනතුරු. මේ කාටවත් බයින් එකක්වත් මේ කාටවත් චෝදනා කරන මේ අපි වැටලා ඉන්න වලගේ ස්වභාවය මේ කියන්නේ. වලේ වැටලා ඉන්නේ කියන එකත් තේරුම් ගන්න එපේ. වලේ වැටලා හිටියොත් නේ වලේ කටින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. වැටිච්ච වලෙන්මනේ තියෙනව නේද කතාවක්. ඒ වලේ කටින්ම තමයි ගොඩ එන්නේ තියෙන්නේ. ඒක ඇත්ත. එතකොට වලේ කටින් ගොඩ එන්න වලේ වැටලා ඉන්නේ කියන එකත් ඉස්සලා තේරුම් ගන්න එපේ. වලේ වැටලා නැතුව මම ගොඩ ඉන්නේ කියලා ඔළුවේ මානත් හදල වෙලා හිටියට වැඩක් නැහැ. වලේ වැටලා ඉන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සලා. අහන්නේ ඒකයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේකයි මේ බුදුරජාණන් මේ කියන්නේ මේ හරි ලස්සනට මේ ආර්ය සත්‍ය පිළිබඳ ඥානය කියන එක. මේ සරලව මේ කියලා දෙන්නේ. මෙතනදී නැත්නම් මූලිකව අපි දැන් මේ වැඩසටහන් මාලාවේ දුක නිරෝධයේ මාර්ගය ගැන කතා කරගෙන ඒ ලොකුවට කතා කළේ අපි ගැඹුරට. මේ සරල ටිකක් තමයි මම මෙතනදී කියලා දුන්නේ. ඒතර ওই විදිහට අන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඔන්න අද අපි කතා කළේ මොකක්ද? සම්මා දිට්ඨියෙන් යුක්තයි කියලා තේරුම් ගන්න පුළුවන් තව ආකාරයක්.
ඒ ස්වාමීන් වහන්සේලාත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨිය යුක්තයි සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඊට පස්සේ ඍජු ආකල්පයෙන් යුක්තයි. සද්ධර්මයෙන් නොසලෙන පැහැදීමෙන් යුක්තයි. සද්ධර්මයේ වුණා කියලා කියන්න පුළුවන් ඉන්නේ මොන කාරණාවන් තිබුණොත්ද කියන එක. එතනදී සාරිපුත්ත මහ රහතන් මුලින්ම දේශනා කළේ ඒ තමයි කුසල් ගැනත් කුසල් මුල් ගැනත් දඤ්ඤා ඥානයෙන් යුක්තයි. අකුසල් ගැනත් අකුසල් මුල් ගැනත් දඤ්ඤා ඥානයෙන් යුක්තයි. ඒතර කුසල් මුල් ඒ තමයි අලෝභ අද්වේෂ සමෝහ. අකුසල් මුල් ලෝභ දේශ මොහ. ඒ දස කුසලුත් ඒ විදිහ දස අකුසලුත් ගැන කතා කළා. ඒතර කුසලයේ අකුසලයේ ගැන මනහකට තේරුම් යන්න ඕනේ. අන්න ඒකයි. රූපක්ලේශයන්ට අහුන වංචනික ධර්මයන්ට යට නොවි. ඊට පස්සේ තමයි දුක, සමුදය, නිරෝධය, මාර්ගය ගැන දඤ්ඤා ඥානය. ඒතකොට මාර්ගය ගැන දන්නා ඥානයෙන් යුතු කෙනා තමයි දුකින් නිදහස් වෙන්න කැමති කෙනා. අන්නේ මාර්ගය තුල යන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ තු වෙන මොනවා කළත් පින්වත්නි හොඳට මතක තියාගන්න. කිසිදාක යට දුකින් නිදහස් වීමක් නැහැ. මේ ලෝකේ අතීතයේ දුකින් නිදහස් වුණාද ඔය ජරා මරණ ශෝක පරිදේව ආදී විදිහට අපි කතා කරනෝයි අපිට දුකයි කියලා කතා කරන යම් දේවල් ඇද්දේ හැම එකකින් යම් කිසි කෙනෙක් නිදහස් වුණාද අතීතයේ ඒ නිදහස් උනේත් අනාගතයේ යමෙක් නිදහස් වෙනවද දුකින් ඒ නිදහස් වෙන්නේත් වර්තමානයේ යමෙක් දුකින් නිදහස් වෙනවද ඒ දුකින් නිදහස් උනේත් වෙන්නේත් එකම එක මාර්ගයක ගමන් කිරීමෙන්මයි වෙන කිසිවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන්මයි සම්මා දිට්ඨියෙන් යුක්ත වීමෙන්මයි සම්මා සංකල්පයෙන් යුක්ත වීමෙන්මයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධියෙන් යුක්ත වීම වෙන කිසිවකින් නොවේ. ඉතින් මෙන්න මේ කරුණු ටික තමයි අද අපි සාකච්ඡා කළේ. ඔය සම්මා දිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ අද සම්මා දිට්ඨිය මූලික කාරණා. තව මේකේ හරි ලක්ෂණට යනවා. ඊළඟට ආහාර ගැන කතා කරනවා. දැන් ඊළඟ වැඩසටහනේ අපිට කතා කරන්න තියෙන්නේ ආහාර ගැන. ඔය විදිහට ආහාරයන් ගැන ඥානින් යුක්තයි ශ්‍රාවකයා. ඒකවල එතනදී ආහාර ගැන කියලා කියන්නේ මේ බත්මාළු මේ කොත්තු බුරියානි ගැන උයන්න දන්න එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක ආහාර වර්ග හතරක් තියෙනවා. ඇයි ආහාර වලට ආහාර කියන්නේ? ආහාරයේ හට ගැනීම, ආහාරයේ නිරෝධය. ඒ සියල්ල ගැන ශ්‍රාවකයා සතු ඥානයෙන් යුක්තයි. ඒ ගැන තමයි අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ වැඩසටහනේ. දීර්ඝ ලස්සන සූත්‍රයක් තියෙනවා අත්තිරාග සූත්‍රය එහෙම. ඒතර මේ කලින් මේ සම්බන්ධයෙන් කියන්නේ ඔබට ඕන නම් ඊළඟ දවසේ වැඩසටහන අහන්න කලින් මේ කාරණාවනුත් අහලා ඒ අත්තිරාග සූත්‍රය ආදී කියවලා ඉන්න පුළුවන්. එතකොට තව ඒ කාරණාවන් සරලව තේරුම් ගන්නීමේ හැකියාව Tamanට ලැබෙනවා. ඒ නිසා. ඉතින් මේ කියපු ටික ගැන උන් අපි සාරාංශය කතා කළා. හොඳට කල්පනා කරන්න, හොඳට හිතන්න. මේ සම්මාදිට්ඨි සූත්‍රය ආයේ කියවන්න, බලන්න. ඉතින් මේ විදිහට ධර්ම කාරණා නුවණින් විමසමින් ඔබ අප හැම දිනාට ගෞතම බුදු සසුනේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පරම දුර්ලභ භාග්‍යයේ කාන්තියම උදා වේවා හැම දිනාටම ත්‍රිවන් සරණයි නමෝ බුද්ධාය. චරත භික්කවේ චාරිකං ධර්ම දේශනාවේ අද දින දායකත්වයේ දරන්නේ නම්බර 135 දරණ කොටිකාවත්ත මහබත් මහ බුද්ගමුව යන ලිපිනේ පදිංචි පින්වත් බන්දුල වික්‍රමසිංහ පියාණන් සහ එරන්ත නිරෝෂන් වික්‍රමසිංහ පුතුණුවන් ඇතුළු ඒ සීලු දෙනාගේ දායකත්වයෙන් යුක්තවයි. ප්‍රධාන අරමුණ වන්නේ දැනට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට උසස් අධ්‍යාපනයේ හදාරන එරන්ත නිරෝෂන් වික්‍රමසිංහ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද පැතීම පිණිසත් පවුලේ සමාජිකයින් වන බන්දුල වික්‍රමසිංහ මහතා, රුක්මනී ජයලත්, ශශිකා වික්‍රමසිංහ, චන්නක සඳමාල්, ඉසුම් දම්රුවි යන ඒ හැම දිනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ පින් උපකාර වේවා කියන බලාපොරොත්තුවෙන් ඉරස් කරගන්ට යෙදුණු සියලු පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට, සක්දේව රජුන්, සතරවරම් දෙවිවරු රජදරුවන්, සියලු සෙන්පති දෙවිවරුන්, ප්‍රධාන සියලු දෙවියෝ මේ පින දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන සියලු දෙවියන් බ්‍රහ්මයන් ඒ වගේ මේ පින්බිම අධිග්‍රහිත සියලු දෙවියෝද සුමන සමන් දෙවිනුදුන් උපුල්වන් දෙවිනුදුන් ඇතුළු ලක්දේව බුදුසසුන සුරකින්න නානා නම් ගොත් වාසී සියලු දෙවියෝද මේ පින් අනුමෝදන දෙවියන් බ්‍රහ්මයන්
දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සේක බල ධර්මයෙන් වැඩිත්වා පිණින් සතුරුනි සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සිළු දෙනාට අත දිනේද දායකත්වයේ දරු බන්දුල වික්‍රමසිංහ මහතා ඒ වගේම එරන්ත නිරෝෂන් වික්‍රමසිංහ පුතුණන් ඇතුළු පවුලේ සෑම දෙනාට සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් රුක්මනී සහ බන්දුල යන දෙපළ නමින් මේ මහත්ම මහත්මී නමින් මිය පරලොව ගිය මේනිවරු දෙපළටත් ඒ වගේම පියවරු දෙපළටත් මේ පින් අනුමෝදන් වෙතු. ඒ වගේම මේ සීල දිනා නමින්ද ඔබ අප සීල දිනා නමින්ද ගුරු දෙමාපිය ඥාති වර්ගයා මිය පරලොව සනන් සසර පුරා මෙහෙමුද දක්වා පින් බලාපොරොත්තුෙන් ඇද්ද ඒ සීල ඥාතීන්ද මේ පින් අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ පින දැනට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට අධ්‍යාපනයේ හදාරන ඒරන්ත නිරෝෂන් වික්‍රමසිංහ පුතුණුවන්ට මේ පින් අනුමෝදන්. මේ පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණද සැලසේවා. කිසි බාධා කරදර හිරියර පීඩාවකින් තොරව සූසේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් සූසේ ජයග්‍රහණ ලබා ගනිමින් ඒ දරුවාට ගෞතම බුදු සසුනේ සැබෑම ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙන්නත් මේ පින ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරුව නම්බර 135 දරන කොටිකාවත්ත මහ බුද්ගමු යන ලිපිනේ පදිංචි බන්දුල වික්‍රමසිංහ මහත්මයා, ඒ වගේම රුක්මනී මහත්මිය, රුක්මනී ජයලත් මහත්මිය, ඒ වගේම ශශිකා වික්‍රමසිංහ, චන්නක සඳමාල්, ඉසුම් දම්රුවි යන හැම දිනාටත් මේ පින් අනුමෝදන්. මේ සීල දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණයේ සැලසේවායේ හැම දිනා කරන කියන සිතන පතන සීල ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණයේ සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දෙකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දෙනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිතමුතරතුළු සෑම දිනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දානෙක උදව්පකාර කරන අන්නයිරෙක උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ COVID-19 වසංගත තත්වයෙන් එයින් රෝගාතුරව සිටින ලංකා වාසී ලෝ වාසී හැම දිනාටද මේ පින් අනුමෝදන් වේ. ඔබ අප සීල දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. කරන කීන සිතන පතන සීල ධාර්මික ඉටුම් පෙතුම් රැකී ආරක්ෂා වෙලෙන්දාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දැත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොරව සුවසේ පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ ධර්ම අවබෝධ කරන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.